ආදරණීය දරුවනේ ජීව විද්‍යාවේ 5 වන ඒකකය සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය. එහි 4 වන පාඩම් මාලාව සතුන්ගේ ශ්වසනය ශ්වසන පද්ධති ගැන. ඒ කරුණු සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියේදී සිද්ධාන්තමය කරුණු පරිච්ඡේද 4කිනුත් ප්‍රශ්නාවලිය මේ වන විට පරිච්ඡේද 2කිනුත් අපි කතා කරා. අද 7 වන පරිච්ඡේදය. ප්‍රශ්නාවලියට අනුව නම් 3 වෙනි පරිච්ඡේදය. එතකොට අද 7 වෙනි පරිච්ඡේදය තුල මම ඔබට 6 වන පරිච්ඡේදයේ අවසානයේදී කිව්වා අපි තවදුරටත් බාහිර අභ්‍යන්තර ශ්වසන ක්‍රියාවලිය ගැන කතා කරනවා. ඒ වගේම ශ්වසනයේ සමස්ථිතික යාමනය පිළිබඳව විස්තර කරනවා කියලා. පැහැදිලිද? හරි. ඉතින් එමුනා අපි ඇවිල්ලා ඉන්නවා බාහිර හා අභ්‍යන්තර ශ්වසන ක්‍රියාවලිය පැහැදිලි කරගන්න. මේ ප්‍රශ්نين තියෙන්නේ ඒකයි. බාහිර හා අභ්‍යන්තර ශ්වසන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. මොකද්ද බාහිර ශ්වසනය කියන්නේ? ඉස්සෙල්ලාම අපි බලමු බාහිර ශ්වසනය කියන්නේ මොකද්ද කියලා. දරුවනේ බාහිර ශ්වසනය කියලා කියන්නේ කලින් පරිච්ඡේදය තුල පැහැදිලි කරා මම ඒ තමයි ගර්ත සහ ගර්ත ආශ්‍රිතව ඉන්න ගර්ත වට කරගෙන ඉන්න රුධිර කේශනාලිකා තුල පවතින රුධිරය අතර වායු හුවමාරුව. එතනදී අපි දන්නවා ගර්තයක් තුල ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙනවා. ඒ වගේම ගර්ත ආශ්‍රිත රුධිර කේශනාලිකාවල රුධිරය තුල ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනවා. ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගර්තවල ඉඳලා ඔක්සිජන් වැඩි සාන්ද්‍රණයක් තියෙන ගර්තවල නිසා සාන්ද්‍රණයේ වැඩි තැනේ ඉඳන් ඔක්සිජන් රුධිර කේශනාලිකාවල රුධිරයටත් ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වැඩි රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉඳන් ගර්තවලටත් හුවමාරු වෙනවා නැත්නම් විසරණය වෙනවා. මේක තමයි බාහිර ශ්වසනය කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. අපි බාහිර ශ්වසනය ගැන ඉස්සෙල්ලම සඳහන් කරමු. බාහිර ශ්වසනය යනු ගර්ත හා රුධිර කේශනාලිකා අතර ගර්ත හා රුධිර කේශනාලිකා අතර ශ්වසන වායු හුවමාරු වීමයි. ශ්වසන වායු හුවමාරු වීමයි. මෙහිදී ගර්තවල සිට ඔක්සිජන් රුධිර කේශනාලිකාවල රුධිරයටත් ඒ වගේම රුධිර කේශනාලිකා වල රුධිරයේ සිට රුධිර කේශනාලිකාවල රුධිරයේ සිට ගර්තවලට CO2 විසරණය වීමයි. ඉතින් බලන්න බාහිර ශ්වසනය කියන්නේ මොකද්ද? බාහිර ශ්වසනය කියලා කියන්නේ ගර්ත හා රුධිර කේශනාලිකා අතර ශ්වසන වායු හුවමාරු වීම. මෙතනදී වෙන්නේ ගර්තවල ඉඳලා ඔක්සිජන් රුධිර කේශනාලිකාවල රුධිරයටත් රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉඳලා ගර්තවලට CO2ත් විසරණය වීම. ඒක තමයි දරුවෝ සරලවම බාහිර ශ්වසනය කියලා කියන්නේ. දැන් අභ්‍යන්තර ශ්වසනය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ශ්වසනය කියන්නේ රුධිරය සහ සෛල අතර වායු හුවමාරුව සිදුවීම. රුධිර කේශනාලිකාවල රුධිරයේ මේ වන විට ඔක්සිජන් තියෙනවා. සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලදී හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් සෛලවල තියෙනවා. එතකොට රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන ඔක්සිජන් සෛලවලටත් සෛලවල ඉඳන් කාබන් ඩයොක්සයිඩ් රුධිරයටත් විසරණය වීම අභ්‍යන්තර ශ්වසනය. දැන් මෙතනදී එකවර සෛලවලට ලැබෙන්නේ නැහනේ ඔක්සිජන්. එකවර රුධිරයට CO2 ලැබෙන්නේ නැහැ. මුලින්ම වෙන්නේ රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉඳන් අන්තරාල තරලයට
ඔක්සිජන් විසරණය වෙනවා. අන්තරාල තරලයේ ඉඳන් තමයි දේහ සෛල වලට ඔක්සිජන් විසරණය වෙන්නේ. ඒ පරිද්දෙන්ම කාබන් ඩයොක්සයිඩ් දේහ සෛල වල ඉඳලා අන්තරාල තරලයටත් අන්තරාල තරලයේ ඉඳන් රුධිර කේශ නාලිකාව වලටත් විසරණය වෙනවා. හරි. අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. අභ්‍යන්තර ශ්වසනය යනු අභ්‍යන්තර ශ්වසනය යනු රුධිර කේශ නාලිකා හා දේහ සෛල අතර ශ්වසන වායු හුවමාරුවයි. ශ්වසන වායු හුවමාරුවයි. අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ රුධිර කේශ නාලිකා සහ දේහ සෛල අතර ශ්වසන වායු හුවමාරු වීම. ඒක තමයි අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ. දැන් මෙතනදී සිද්ධ වෙන දේ තමයි අපි කලින් කිව්වා වගේම දරුවෝ කේශ නාලිකාවල රුධිරයේ තියෙනවා ඔක්සිජන් ඒවා දේහ සෛල වලට යනවා. රුධිර කේශ නාලිකා රුධිර කේශ නාලිකාවල රුධිරයේ වූ ඔක්සිජන් පළමුව අන්තරාල තරලයටත් පසුව අන්තරාල තරලයේ සිට සෛල තුලටත් විසරණය වෙනවා. ඒ වගේම අනිත් පැත්තට මොකද වෙන්නේ? දේහ සෛල වල ඉඳන් කාබන් ඩයොක්සයිඩ් අන්තරාල තරලයටත් අන්තරාල තරලයෙන් රුධිර කේශ නාලිකාවල රුධිරයටත් විසරණය වෙනවා. දේහ සෛල වල සිට පළමුව අන්තරාල තරලයට පසුව අන්තරාල තරලයේ සිට රුධිර කේශ නාලිකාවල රුධිරයටත් CO2 විසරණය වීම සිදුවේ. දරුවනේ මේ බාහිර ශ්වසනයට වගේම අභ්‍යන්තර ශ්වසනය කියන මේ ක්‍රියාවලි දෙක සඳහාම අපි පවත්වා ගන්න ඕනේ ආංශික පීඩන අනුක්‍රමණයක්. එහෙම පවත්වා ගත්තොත් විතරයි මේ විසරණ ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ වෙන්නේ. ඒක වැදගත්ම කාරණාවක්. බාහිර ශ්වසනයේදී හා අභ්‍යන්තර ශ්වසනයේදී බාහිර ශ්වසනයේදී සහ අභ්‍යන්තර ශ්වසනයේදී ආංශික පීඩන අනුක්‍රමණයක් පවත්වා ගත යුතුයි. මේක අපි දැන් ගැඹුරින් සාකච්ඡා කරමු. කොහොමද මේ ආංශික පීඩන අනුක්‍රමණයක් පවතින්නේ කියන එක. දැන් සලකන්න බාහිර ශ්වසනය. අපි බාහිර ශ්වසනය මුලින්ම ගමු. දැන් බාහිර ශ්වසනයේදී අපි කලින් කිව්වා වගේම ගර්තවල ඉඳන් ඔක්සිජන් රුධිරයටත් රුධිරේ ඉඳන් ගර්තවලට කාබන් ඩයොක්සයිඩ් උත් විසරණය වෙනවා. දැන් ආශ්වාස ක්‍රියාවලිය මගින් ලබා ගන්න පිරිසිදු වාතය පෙනහැලිවල රැඳී තියෙන ස්ථාවර වාතයත් එක්ක මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. පෙනහැලිවල කොහොමත් ස්ථාවර වාතයක් රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන වාතයත් එක්ක ආශ්වාසයෙන් ලබා ගන්න පිරිසිදු වාතය මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම මිශ්‍ර වුණත් මේ වායු මිශ්‍රණය තුල ඔක්සිජන් ආංශික පීඩනය ඉහළ අගයක තියෙනවා රුධිරයේ. ඒ ගර්ත පෘෂ්ඨය වට කරගෙන ඉන්න රුධිර කේශ නාලිකාවේ රුධිරයට වඩා
ඒ රුධිරයේ තියෙන ඔක්සිජන් ආංශික පීඩනයට වඩා වැඩි ඔක්සිජන් ආංශික පීඩනයක් මේ ගර්ත තුල පවතිනවා. ඒකම අනිත් පැත්තට කියන්නත් පුළුවන් අපිට ගර්තයේ වට කරගෙන ඉන්න රුධිර කේශ නාලිකාවේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය ඉහළයි ගර්තයේ තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයට වඩා. දැන් එතකොට මේ වායු දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ආංශික පීඩන අන්තරයක් නිර්මාණය කරගන්නවා නැත්නම් අනුක්‍රමණයක්. ඒ අනුක්‍රමණය නිසා තමයි වායු දෙකට දෙපැත්තට විසරණය වෙන්න ලැබෙන්නේ. පැහැදිලිද? දැන් අපි මේ කාරණාව සටහන් කරමු. මෙන්න මේ විදිහට බාහිර ශ්වසනයේදී ගර්තවල ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයක්ද රුධිර කේශනාලිකා රුධිරයේ ඉහළ CO2 සාන්ද්‍රණයක්ද පවතී. ආශ්වාසයේදී ලබා ගන්නා පිරිසිදු වාතය සමග පෙනහැලි තුල ස්ථාවරව රැඳී තිබෙන වායුන් මිශ්‍ර වේ. එම වායු මිශ්‍රණය තුල රුධිර කේශනාලිකා රුධිරයට වඩා වැඩි ඔක්සිජන් ආංශික පීඩනයක් පවතී. පැහැදිලිද? ගර්තවල තියෙන වායු මිශ්‍රණයේ ඔක්සිජන් ආංශික පීඩනය රුධිර කේශනාලිකා රුධිරයට වඩා වැඩි. රුධිර කේශනාලිකා රුධිරයේ තියෙන ඔක්සිජන් ආංශික පීඩනයට වඩා ගර්තවල තියෙන ඔක්සිජන් ආංශික පීඩනය වැඩි. එසේම ගර්තයේ වූ වායු මිශ්‍රණයේ CO2 ආංශික පීඩනයට වඩා කේශනාලිකා රුධිරයේ වැඩි CO2 ආංශික පීඩනයක් පවතී. වැඩි CO2 ආංශික පීඩනයක් පවතී. මේ නිසා වායුන් දෙකම ප්‍රතිවිරුද්ධ දිශාවලට ඉහළ ආංශික පීඩන අනුක්‍රමණ පවත්වා ගනී. ඉහළ ආංශික පීඩන අනුක්‍රමණ පවත්වා ගනී. ඒ අනුව ගර්තවල සිට රුධිරයට O2ද ඔක්සිජන්ද රුධිරයේ සිට ගර්තවලට
CO2 ද විසරණය වෙලා රුධිරයේ O2 ද ගර්තවල CO2 ද ඉහළ සාන්ද්‍රණයකින් පවතී. ඉහළ සාන්ද්‍රණයකින් පවතිනවා. දැන් වායු හුවමාරුව සිදු වුණාට පස්සේ මේ ඉහළ සාන්ද්‍රණය පවතින්න නම් ඇත්තටම ආංශික පීඩනය මගින් සාන්ද්‍රණ අනුක්‍රමණයක් නිර්මාණය කිරීම තමයි මේකට හේතු වෙන්නේ. වායු වල වැඩි ආංශික පීඩන නිසා ඇතිවන සාන්ද්‍රණ අනුක්‍රමණ මීට හේතු වේ. දරුවනේ දැන් රුධිර කේශ නාලිකාවල රුධිරයට ඔක්සිජන් විසරණය වුණා. ඊට පස්සේ ඔක්සිජන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා වෙයිද? මොකද්ද වෙන්නේ? ඔක්සිජන් රුධිරයේ රතු රුධිරාණු තියෙනවනේ. මේ රතු රුධිරාණු වල පවතින හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකයක් තියෙනවනේ. ඒක සමග ප්‍රත්‍යාවර්තී ලෙස බැඳෙනවා. එතකොට ඇති වෙනවා ඔක්සි හිමොග්ලොබින් කියලා අණුවක්. දැන් දරුවනේ එක හිමොග්ලොබින් අණුවක් එක්ක ඔක්සිජන් අණු ඇත්තටම 4 දෙනෙක් සම්බන්ධ වෙනවා. 4 දෙනෙක්. දැන් ඔබට මතක නම් හිමොග්ලොබින් කියන්නේ චාතුර්ථ ව්‍යුහයක් දරන ප්‍රෝටීනයක්. එතකොට මේ හිමොග්ලොබින්ගේ ප්‍රෝටීන උපේකක 4කින් තමයි හිමොග්ලොබින් අණුව හැදිලා තියෙන්නේ. ඒ සෑම උපේකක අණුවකම ඔක්සිජන්ට සම්බන්ධ වෙන්න බන්ධක ස්ථානයක් තියෙනවා. ඒ අණුව උපේකක 4ට වෙන වෙනම ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ වීමෙන් අවසානයේදී එක හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් අණු ඇත්තටම ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි. අපි ඒ ගැන තමයි දැන් ලියන්න හදන්නේ. රුධිර කේශනාලිකා තුල වූ රුධිරයේ ඔක්සිජන් රුධිර කේශනාලිකා තුල වූ රුධිරයේ ඔක්සිජන් ශ්වසන වර්ණකයක් වන හිමොග්ලොබින් සමග ප්‍රත්‍යාවර්තීව බැඳී ඔක්සි හිමොග්ලොබින් නම් අස්ථායි ඵලයක් සාදයි. අස්ථායි කියන්නේ මේක දිගටම ස්ථායි නෑ, මේක යම් අවස්ථාවකදී බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේකට අස්ථායි ඵලයක් කියලා කියනවා. හරි. එතකොට රුධිර කේශනාලිකාවල වූ රුධිරයේ ඔක්සිජන් ශ්වසන වර්ණකයක් වන හිමොග්ලොබින් සමග ප්‍රත්‍යාවර්තීව බැඳිලා ඔක්සි හිමොග්ලොබින් නම් අස්ථායි ඵලයක් සාදනවා. දැන් මතක තියාගන්න ඕනේ හිමොග්ලොබින් අණුවක් සමග එකවර ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ වෙනවා. එක් හිමොග්ලොබින් අණුවක් සමග ඔක්සිජන් අණු 4ක් බැඳේ. එක හිමොග්ලොබින් අණුවක් සමග ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ වෙනවා. 4ක් බැඳෙනවා. පැහැදිලිද? දැන් අපිට මේ සිදුවීම සමීකරණයකට ගොඩනගන්නත් පුළුවන්. මේ බලන්න. HB හිමොග්ලොබින් ඔක්සිජන් අණු 4ක් සමග ප්‍රත්‍යාවර්තීව සම්බන්ධ වෙලා HbO8 හදනවා. මේකට තමයි කියන්නේ මේ සංයෝගයට තමයි කියන්නේ ඔක්සි හිමොග්ලොබින් කියන්නේ මේ සංයෝගයට. ඔක්සි හිමොග්ලොබින් කියන්නේ මෙන්න මේ සංයෝගයට.
මේ සංයෝගය තමයි අස්ථායි ප්‍රත්‍යාවර්තීව සම්බන්ධ වෙන්නේ මේ සංයෝගය. දැන් දරුවෝ හිතන්න මෙහෙම ගර්තික කේශනාලිකා වලින් ඒ රුධිරය ඉවත් වෙනකොට අර විසරණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ගර්තික කේශනාලිකා වලින් රුධිරය ඉවත් වුණාට පස්සේ ගර්තවලත් ඒ වගේම රුධිර කේශනාලිකාවල රුධිරය තුලත් මේ වායු සාන්ද්‍රණ සමාන මට්ටමක තමයි තුලිත මට්ටමක තමයි පවතින්නේ. පැහැදිලිද? දැන් ඊට පස්සේ ගර්තික කේශනාලිකා වලින් ඉවත් වෙච්ච රුධිරයේ ඊළඟ ගමන කොහෙටද? මේ රුධිරය පුප්පුෂීය ශිරා හතරක් තියෙනවනේ. වම් පෙනහැල්ලෙන් 2යි දකුණු පෙනහැල්ලෙන් 2යි. මේ පුප්පුෂීය ශිරා හතර ඔස්සේ හෘදයට එනවා. හෘදයට ඇවිල්ලා හෘදේ සංස්ථානික මහධමනිය හරහා නැවත දේහයට බෙදා හැරෙනවා. දැන් මේ බෙදා හැරෙන්නේ ඔක්සිජනීකృత නැත්නම් අපි කියන්නේ පිරිසිදු ඔක්සිජන් සහිත රුධිරය. මේවා දැන් දේහයේ විවිධ සෛල පටක කරා රුධිර වාහිනී මගින් ගෙන යනවා. දැන් අපි හිතමු සෛල පටක අසලට ආවා කියලා. දැන් මේ සෛල අතරින් යන සෛල අසලින් යන රුධිර කේශනාලිකාවක රුධිරයේ වැඩි ඔක්සිජන් ආංශික පීඩනයකුත් අඩු CO2 ආංශික පීඩනයකුත් පවතින බව අපිට තේරෙනවා. අපි දන්නවා ඒක. හරි? එතකොට මේ මොහොතේ සෛලවල තත්ත්වය කොහොමද? සෛල ඇතුලේ වැඩි CO2 ආංශික පීඩනයකුත් අඩු O2 ඔක්සිජන් ආංශික පීඩනයකුත් තියෙනවා. හරි? ඒ අනුව ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ අනුක්‍රමණයක් ගොඩනැගෙන්නේ දේහ සෛලවල සිට රුධිරය දක්වා. ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණ අනුක්‍රමණයක් ගොඩනැගෙන්නේ රුධිරයේ සිට දේහ සෛල දක්වා. නේ? ඔන්න ඕක තමයි ඇති වෙන්නේ. දැන් මොකද වෙන්නේ? අපි අභ්‍යන්තර ශ්වසනය ගැන දැන් මේ කියන්නේ. දැන් රුධිර කේශනාලිකාවල රුධිරේ තියෙන ඔක්සිජන්, මොකද ඔක්සිජන් ආංශික පීඩනය වැඩිනේ. සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ පළමු අන්තරාල තරලයටත් පසු අන්තරාල තරලයෙන් දේහ සෛලවලටත් විසරණය වෙනවා. ඒකම අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව දේහ සෛලවල ඉහළ ආංශික පීඩනයකින් ඉන්න කාබන් ඩයොක්සයිඩ් පළමුව අන්තරාල තරලයටත් පසුව රුධිර කේශනාලිකාවල රුධිරයටත් විසරණය වෙනවා. ඒ තමයි අභ්‍යන්තර ශ්වසනය කියලා අපි සඳහන් කරන්නේ. පැහැදිලිද? හරි. එවන අපිට පිළිතුර ගොඩනගන්නට පුළුවන්. හරි. දරුවනේ ගර්තික කේශනාලිකා වලින් රුධිරය ඉවත් වෙනකොට ඒ රුධිරයේ තියෙන ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩන ගර්තවල තියෙන ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩන සමතුලිත මට්ටමක තියෙනවා කියලා අපි කිව්වා. අපි ඒක ලියමු. ගර්තික කේශනාලිකා ගර්තික කේශනාලිකා වලින් රුධිරය ඉවත් වන විට එහි O2 හා CO2 ආංශික පීඩන ගර්තවල O2 හා CO2 ආංශික පීඩන තුලිතව පවතී. ඉන්පසුව පුප්පුෂීය ශිරා හතරක් ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට මෙම ඔක්සිජනී කෘත රුධිරය ළඟා වේ. පසුව වම් කෝෂිකාවට
රුධිරය ගමන් කර සංස්ථානික මහ ධමනිය ඔස්සේ දේහය පුරා ඔක්සිජනීකෘත රුධිරය ගමන් කරයි. දේහය පුරා ඔක්සිජනීකෘත රුධිරය ගමන් කරනවා. හරි. දේහ සෛල පටක අසලදී රුධිර කේශ නාලිකාවල රුධිරයේ වූ ඔක්සිහිමොග්ලොබින් බිඳ වැටි ඔක්සිජන් නිදහස් වේ. දැන් ඔක්සිජන් නිදහස් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් රුධිර කේශ නාලිකාවල රුධිරයේ ඔක්සිජන් ආංශික පීඩනය වැඩි කාට සාපේක්ෂවද? දේහ සෛලවල ඔක්සිජන් ආංශික පීඩනයට වඩා. අපි ලියමු ඒක. රුධිර කේශ නාලිකාවල රුධිරයේ ඉහළ ඔක්සිජන් ආංශික පීඩනයක් පවතී. එය දේහ සෛලවල ඔක්සිජන් ආංශික පීඩනයට වඩා වැඩිය. දේහ සෛලවල ඔක්සිජන් ආංශික පීඩනයට වඩා වැඩි. ඒ වගේම දේහ සෛලවල කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය කේශනාලිකාවල රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයට වඩා වැඩි. එමෙන්ම දේහ සෛලවල CO2 ආංශික පීඩනය රුධිර කේශ නාලිකාවල රුධිරයේ වූ CO2 ආංශික පීඩනයට වඩා වැඩිය. මේ නිසා කේශනාලිකා රුධිරයේ O2 වැඩි සාන්ද්‍රණයක්ද එහෙම නැත්නම් වැඩි සාන්ද්‍රණ අනුක්‍රමණයක්ද දේහ සෛලවල CO2 වැඩි සාන්ද්‍රණ අනුක්‍රමණයක්ද පවතී. මේ නිසා කේශනාලිකාවල සිට
අන්තරාල තරලය හරහා දේහ සෛලවලට O2ද දේහ සෛලවල සිට අන්තරාල තරලය හරහා දේහ සෛලවල සිට අන්තරාල තරලය හරහා රුධිරයට CO2ද විසරණය වේ. විසරණය වේ. මෙය අභ්‍යන්තර ශ්වසනයයි. ඒ වගේම දරුවනේ මේක ඔක්සිජන් හර කිරීම සහ CO2 බැර කිරීම කියලත් හඳුන්වනවා. මෙය O2 හර කිරීම හා CO2 බැර කිරීම ලෙසද හඳුන්වයි. පැහැදිලිද? හරි. එහෙනම් දරුවනේ අපි මේ පරිච්ඡේදයේ සාකච්ඡා කරපු පළමු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විස්තර කළා. ලොකු විස්තරයක්. දැන් එහි සාරාංශයට අපි යමු. බාහිර හා අභ්‍යන්තර ශ්වසන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. දැන් බාහිර ශ්වසනය කියලා කියන්නේ ගර්ථ සහ රුධිර කේශනාලිකා අතර වායු හුවමාරුව සිදුවීම. එතනදී ගර්ථවල වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙනවා. ගර්ථවල ඔක්සිජන් ආංශික පීඩනය වැඩි රුධිර කේශනාලිකාවල ඔක්සිජන් ආංශික පීඩනයට වඩා. ඒ වගේම රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන CO2 ආංශික පීඩනය වැඩි ගර්ථවල තියෙන වාතයේ CO2 ආංශික පීඩනයට වඩා. ඒ අනුව ප්‍රතිවිරුද්ධ දිශාවලට ආංශික පීඩන අනුක්‍රමණයක් ගොඩනැගෙනවා. ඒ වගේම ගර්ථවල ඔක්සිජන් සාන්ද්‍රණ අනුක්‍රමණයක් රුධිර කේශනාලිකාවල රුධිරය දක්වා පවතිනවා. ඒ වගේම රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉඳන් ගර්ථ දක්වා CO2 සාන්ද්‍රණ අනුක්‍රමණයක් පවතිනවා. අපි කරුණු ටික සාකච්ඡා කරා. බලන්න. බාහිර ශ්වසනය යනු ගර්ථ හා රුධිර කේශනාලිකා අතර ශ්වසන වායු හුවමාරු වීම. මෙහිදී ගර්ථවල සිට ඔක්සිජන් රුධිර කේශනාලිකාවල රුධිරයටත් රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉඳලා ගර්ථවලට CO2 විසරණය වෙනවා. දැන් අභ්‍යන්තර ශ්වසනය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර ශ්වසනය කියලා කියන්නේ රුධිර කේශනාලිකාවල රුධිරයේ පවතින ඔක්සිජන් දේහ සෛලවලට ගමන් කරනවා, විසරණය වෙනවා. ඒ වගේම දේහ සෛලවල පවතින කාබන් ඩයොක්සයිඩ් රුධිර කේශනාලිකාවල රුධිරයට විසරණය වෙනවා. මේක තමයි අභ්‍යන්තර ශ්වසනය. හරි. හැබැයි කෙලින්ම විසරණය වෙන්නේ නැහැ. මුලින්ම රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන ඔක්සිජන් අන්තරාල තරලයට ගමන් කරලා අන්තරාල තරලයේ ඉඳලා තමයි දේහ සෛල වලට විසරණය වෙන්නේ. ඒ වගේම දේහ සෛල වල ඉඳලා කාබන් ඩයොක්සයිඩ් අන්තරාල තරලයටත් අනතුරුව අන්තරාල තරලයේ ඉඳන් රුධිර කේශනාලිකාවල රුධිරයටත් CO2 විසරණය වෙනවා. හරි. බලන්න එතකොට. දැන් රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන ඔක්සිජන් පළමුව අන්තරාල තරලයටත් අපි මේ කියපු කාරණා ටික පසුව අන්තරාල තරලයේ ඉඳන් සෛල තුලටත් විසරණය වෙනවා. දේහ සෛලවල සිට පළමුව අන්තරාල තරලයට පසුව අන්තරාල තරලයේ සිට රුධිර කේශනාලිකාවල රුධිරයටත් CO2 විසරණය වීමක් වෙනවා. දැන් බාහිර ශ්වසනයේදී සහ අභ්‍යන්තර ශ්වසනයේදී ආංශික පීඩන අනුක්‍රමණයක් පවත්වා ගන්න ඕනේ. බාහිර ශ්වසනයේදී ගර්ථවල ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයක්ද රුධිර කේශනාලිකාවල රුධිරයේ ඉහළ CO2 සාන්ද්‍රණයක්ද තියෙනවා. දැන් ආශ්වාස වාතයේදී ආශ්වාස ක්‍රියාවලියේදී ලබා ගන්න පිරිසිදු වාතය සමග පෙනහැලිවල පවතින ස්ථාවර පෙනහැලිවල රැඳිලා තියෙන ස්ථාවර වායුන් මිශ්‍ර වෙනවා. මේ වායු මිශ්‍රණය තුල රුධිර කේශනාලිකා රුධිරයට වඩා වැඩි ඔක්සිජන් ආංශික පීඩනයක් පවතිනවා. ඒ වගේම ගර්ථවල වායු මිශ්‍රණේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයට වඩා කේශනාලිකා රුධිරයේ වැඩි CO2 ආංශික පීඩනයක් පවතිනවා. මේ නිසා වායු දෙකම ප්‍රතිවිරුද්ධ දිශාවලට ඉහළ ආංශික පීඩන අනුක්‍රමණයක් පවත්ව ගන්නවා. ඒ අනුව ගර්ථවල ඉඳලා රුධිරයට ඔක්සිජනුත්
රුධිරයේ ඉඳලා ගර්තවලට කාබන් ඩයොක්සයිඩ් උත් විසරණය වෙලා රුධිරයේ ඔක්සිජන් උත් ගර්තවල CO2 උත් ඉහළ සාන්ද්‍රණයකින් පවතිනවා. වායුවල වැඩි ආංශික පීඩන නිසා ඇතිවන සාන්ද්‍රණ අනුක්‍රමණය තමයි මේකට හේතු වෙන්නේ. ඉහළ සාන්ද්‍රණයක් ඇති වෙන්නේ. දැන් කේශනාලිකා තුල තියෙන රුධිරයේ ඔක්සිජන් ශ්වසන වර්ණකයක් වන හිමොග්ලොබින් සමග ප්‍රත්‍යාවර්තීව බැඳිලා ඔක්සිහිමොග්ලොබින් කියලා හඳුන්වන අස්ථායි ඵලයක් නිර්මාණය කරනවා. ඔබට මතක නම් එක හිමොග්ලොබින් අණුවක් සමග දරුවනේ ඔක්සිජන් අණු 4ක් සම්බන්ධ වෙනවා. මෙන්න ඔක්සිහිමොග්ලොබින් නිර්මාණය වෙන සමීකරණය. තුලිත කරලම තියෙනවා. ඊළඟට ගර්තික කේශනාලිකා වලින් රුධිරය ඉවත් වෙනකොට ඒ රුධිරයේ තියෙන O2 සහ CO2 ආංශික පීඩන ගර්තවල ඒ වායු මිශ්‍රණයේ තියෙන O2 සහ CO2 ආංශික පීඩනත් එක්ක සමතුලිත මට්ටමක තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ හෘදේ වම් කර්ණිකාවට ඔක්සිජනීකృత රුධිරය ළඟා වෙනවා. පස්සේ වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට රුධිරය ගමන් කරලා වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහධමනිය තුලට මේ ඔක්සිජනීකృత රුධිරය ඇතුල් වෙනවා. සංස්ථානික මහධමනිය හරහා දේහයේ ඉහළ පහළ දේහ කොටස් වලට මේ ඔක්සිජනීකృత රුධිරය රුධිර වාහිනිය ඔස්සේ බෙදා හරිනවා. දැන් සෛල පටක කරා ගමන් කරන රුධිර කේශනාලිකා තියෙනවා. මේ රුධිර කේශනාලිකාවල රුධිරයේ ඔක්සිජන් ඔක්සිහිමොග්ලොබින් කියන සංයෝගයේ විදිහට පවතිනවා. දැන් අපි දන්නවා මේ රුධිරයේ තියෙන ඔක්සිහිමොග්ලොබින් ඔක්සිජන් අවශ්‍යතාවයේ ඇති සෛල පටක අසලදී බිඳ වැටෙනවා. බිඳ වැටලා ඔක්සිජන් නිදහස් වෙනවා. දැන් සෛල පටක අසල තියෙන රුධිර කේශනාලිකාවල රුධිරයේ ඔක්සිජන් ආංශික පීඩනයෙන් ඉහළ අගයක පවතිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී දේහ සෛලවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයත් වැඩි. දැන් මොකද වෙන්නේ? කේශනාලිකා රුධිරයේ තියෙන ඔක්සිජන් පළමුව අන්තරාල තරලයටත් පසුව දේහ සෛලවලටත් විසරණය වෙනවා. හරි. ඊළඟට දේහ සෛලවල තියෙන කාබන් ඩයොක්සයිඩ් පළමුව අන්තරාල තරලයටත් පසුව කේශනාලිකාවල රුධිරයටත් විසරණය වීම සිද්ධ වෙනවා. බලන්න. ඉන්පසු පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට මේ ඔක්සිජනීකృత රුධිරය ළඟා වෙනවා. පස්සේ වම් කෝෂිකාවට රුධිරය ගමන් කරලා සංස්ථානික මහධමනිය ඔස්සේ දේහය පුරාම මේ ඔක්සිජනීකృత රුධිරය ගමන් කරනවා. දේහ සෛල පටක අසලදී මේ රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන ඔක්සිහිමොග්ලොබින් බිඳ වැටිලා ඒ ඔක්සිජන් ටික නිදහස් වෙනවා. අපි මේ කතා කරපු කාරණා සටහන් කරා. මේ කේශනාලිකාවල රුධිරයේ ඉහළ ඔක්සිජන් ආංශික පීඩනයක් තියෙනවා. දේහ සෛලවල ඔක්සිජන් ආංශික පීඩනයට වඩා මේ ආංශික පීඩනය වැඩි. ඒ වගේම දේහ සෛලවල කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය කේශනාලිකා රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනයට වඩා වැඩි. ඉතින් මේ නිසාම කේශනාලිකා රුධිරයේ ඔක්සිජන් වැඩි සාන්ද්‍රණයකින් නැත්නම් වැඩි සාන්ද්‍රණ අනුක්‍රමණයකින් දේහ සෛලවල CO2 වැඩි සාන්ද්‍රණ අනුක්‍රමණයකින් පවතිනවා. මේ හින්දා කේශනාලිකාවල ඉඳලා අන්තරාල තරලය හරහා දේහ සෛලවලට ඔක්සිජන් උත් දේහ සෛලවල ඉඳලා අන්තරාල තරලය හරහා රුධිරයට CO2 විසරණය වෙනවා. හරි. මේ ක්‍රියාවලිය ඔක්සිජන් හර කිරීම සහ CO2 බැර කිරීම ලෙස හඳුන්වනවා. ඉතින් හරිම සරලයි දරුවෝ. හරි. ලොකු පිළිතුරක් ලිව්වත් මේ පිළිතුර හරිම සරලයි, තේරුම් ගන්න පහසුයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හොඳ ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා අපිට කතා කරන්න. දරුවනේ 6 වෙනි ප්‍රශ්නය. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය විස්තර කරන්න. මේ බලන්න. මේව තමයි විභාග මට්ටමේදී අහන්න පුළුවන් හොඳම ප්‍රශ්න. දරුණුම ප්‍රශ්න මේව තමයි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය විස්තර කරන්න. මතක තියාගන්න ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අනිච්ඡානුග ක්‍රියාවලියක්. අනිච්ඡානුග යාන්ත්‍රණ වලින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපේ ශ්වසන පාලක මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ මොලේ පාදස්තයේ තියෙන සුෂුම්නා ශීර්ෂකේ. සුෂුම්නා ශීර්ෂකේ තමයි ශ්වසන පාලක මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඒ ගැනත් දැනගන්න ඕනේ. අපි ආරම්භයක් ගමු මෙන්න මේ විදිහට.
ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අනිච්චානුග යාන්ත්‍රණයකි. අනිච්චානුග යාන්ත්‍රණයක්. ස්වසන පාලක යාමන මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ මොළයේ පාදස්ථයේ පිහිටි සුෂුම්නා ශීර්ෂකයේය. සුෂුම්නා ශීර්ෂකය තමයි මේ ස්වසන පාලක යාමන මධ්‍යස්ථාන පිහිටලා තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකය. පැහැදිලිද? සුෂුම්නා ශීර්ෂකය තමයි මේවා පිහිටලා තියෙන්නේ. ස්වසන ක්‍රියාවලියේ පාලක මධ්‍යස්ථාන යුගලක් පිහිටලා තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකේ. ඒක තමයි වැදගත්ම කාරණාව. ස්වසන ක්‍රියාවලියේ පාලක මධ්‍යස්ථාන යුගලක් පිහිටනවා සුෂුම්නා ශීර්ෂකේ. බලන්න. ස්වසන ක්‍රියාවලියේ පාලක මධ්‍යස්ථාන යුගලක් සුෂුම්නා ශීර්ෂකයේ පිහිටයි. ස්වසන ක්‍රියාවලියේ පාලක මධ්‍යස්ථාන යුගලක් සුෂුම්නා ශීර්ෂකයේ පිහිටනවා. සුෂුම්නා ශීර්ෂකයේ පිහිටනවා. ඉතින් දරුවනේ මේ සුෂුම්නා ශීර්ෂකයේ තියෙන මේ පාලක මධ්‍යස්ථාන යුගලක් තියෙනවනේ. මේ යුගල මගින් තමයි මේ ස්වසනයේ මූලික රිද්මය පාලනය කරන්නේ. මේ රිද්ම් එක පාලනය කරන්නේ මේගොල්ලෝ. ඒකත් අපි ලියමු. මේවා මගින් ස්වසනයේ මූලික රිද්මය පාලනය කරයි. මූලික රිද්මය පාලනය කරනවා. ඒ වගේම මේ ස්වසන ක්‍රියාවලියේ යාමනය සඳහා ඍණ ප්‍රතිපෝෂී නැත්නම් ඍණ පුනර්පෝෂී යාන්ත්‍රණ පවා ක්‍රියාත්මක වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. එසේම මේ ක්‍රියාවලි සඳහා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණද දායක වේ. මේ ක්‍රියාවලිය සඳහා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණත් දායක වෙනවා. පැහැදිලිද? දරුවනේ පෙනහැල්ල ඇදී ඇති ප්‍රමාණයට අනුව පෙනහැල්ලේ ඒ බිත්තියේ සමහර සංවේදක තියෙනවා. ඒ සංවේදක මේ පෙනහැලි ඇදී ඇති ප්‍රමාණය අනුව සංවේදීතාවයක් දක්වමින් ස්නායු ආවේග නිකුත් කිරීමේ හැකියාවක් දරනවා. ඒ ගැනත් අපි ලියමු. පෙනහැලි ඇදී ඇති ප්‍රමාණය අනුව එය හඳුනාගත හැකි සංවේදක. එය හඳුනාගත හැකි සංවේදක පෙනහැලි පටකවල පවතී. දරුවනේ ආශ්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ සංවේදකවල ඉඳලා සුෂුම්නා ශීර්ෂකයේ පාලක පරිපත ලෙස ක්‍රියා කරන නියුරෝන වලට ආවේග සම්ප්‍රේෂණය කරනවා මේ සංවේදක වලින්. මේ සංවේදක වල ජනනය වෙනවා ස්නායු ආවේග. ඒ ස්නායු ආවේග යොමු කරනවා සම්ප්‍රේෂණය කරනවා සුෂුම්නා ශීර්ෂකයේ පාලක පරිපත ලෙස ක්‍රියා කරන නියුරෝන දක්වා මේ ආවේග යොමු කරනවා.
එතකොට සිද්ධ වෙන්නේ ඒ ආවේග හඳුනාගෙන තවදුරටත් ආශ්වාසයේ සිදුවීම නිෂේධනය කරලා ප්‍රශ්වාසය පහසු කිරීමක් කරනවා. මොකද පෙනහැලි ඕනවට වඩා ඇදෙන එක ඒ පෙනහැලි වලට හොඳ නැහැ. පෙනහැලි පටක බිඳ වැටෙන්න පුළුවන්. හරි අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ පෙනහැලි පිම්බෙන එක. ඉතින් ඒක වළක්වන්න ආරක්ෂක යාන්ත්‍රණයක් තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? එම සංවේදකවල සිට සුෂුම්නා ශීර්ෂකයේ පාලක පරිපත ලෙස ක්‍රියා කරන නියුරෝන දක්වා ආවේග සම්ප්‍රේෂණය කරයි. එවිට ආශ්වාසය නිෂේධනය කරයි. මේ නිසා පෙනහැලි ප්‍රමාණයට වඩා අපි කියන්නේ පමණට වඩා කියන අදහස. ප්‍රමාණයට වඩා නැත්නම් පමණට වඩා ප්‍රසාරණය වීම වළක්වයි. වැළකේ. ඉතින් මේක ආරක්ෂක යාන්ත්‍රණයක් බවට ඔබට පැහැදිලිව තේරෙනවා ඇති දරුවෝ. දරුවනේ මේ ශ්වසන යාමනය රඳා පවතින තවත් සාධකයක් තියෙනවා. ඒ තමයි මේ පටක තරලයේ pH අගය. pH අගය මතත් ශ්වසන යාමනය රඳා පවතිනවා. කොහොමද කියලා අපි කතා කරමු. බලන්න. ශ්වසන යාමනය පටක තරලේ pH අගය මතද රඳා පවතී. ශ්වසන යාමනය පටක තරලේ pH අගය මතත් රඳා පවතිනවා. දැන් පටක තරලේ pH අගය කියන්නේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ දර්ශකයක්. බලන්න. පටක තරලයේ pH අගය රුධිරයේ CO2 සාන්ද්‍රණයේ දර්ශකයක්. පටක තරලයේ pH අගය කියන්නේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ දර්ශකයක්. දැන් මෙහෙම හිතන්න. දේහයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි වෙච්ච අවස්ථාවක දේහයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි වෙච්ච අවස්ථාවක රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයත් වැඩි වෙනවනේ. අපි දන්නවනේ ඒක. හරි. මම මේක ලියන්නම්. දේහයේ පරිවෘත්තීය කාර්යක්ෂමතාවය වැඩි වූ විට රුධිරයේ CO2 සාන්ද්‍රණයද ඉහළ යයි. රුධිරයේ CO2 සාන්ද්‍රණයත් ඉහළ යනවා. දැන් වැඩි වෙන CO2 සාන්ද්‍රණය නිසා රුධිරයේ ඉඳලා මේ CO2ට මස්තිෂ්ක සුෂුම්නා තරලයට විසරණය වෙන්න පුළුවන්. මස්තිෂ්ක සුෂුම්නා තරලයට යන්න පුළුවන්. CO2 සාන්ද්‍රණය වැඩි. ඒ වැඩි CO2 සාන්ද්‍රණයක් නිසා ඒ CO2ට විසරණය වෙන්න පුළුවන් මස්තිෂ්ක සුෂුම්නා තරලයට. බලමු. මෙම CO2 වැඩිවීමත් සමග රුධිරයේ සිට මස්තිෂ්ක සුෂුම්නා තරලය දක්වා
CO2ට විසරණය විය හැකිය. විසරණය විය හැකිය. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට මස්තිෂ්ක සුෂුම්නා තරලයේ CO2 සාන්ද්‍රණය වැඩි වෙනවා. මස්තිෂ්ක සුෂුම්නා තරලය තුල CO2 ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඔබ දන්නවා CO2 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් කාබනික් අම්ලය ලැබෙනවා. ඒක විඝටනය වෙනවා H ධන අයනයක් සහ බයිකාබනේට් අයනයක් බවට. බලන්න. එවිට මස්තිෂ්ක සුෂුම්නා තරලයේ CO2 සාන්ද්‍රණය ඉහළයයි. එවිට මස්තිෂ්ක සුෂුම්නා තරලයේ CO2 සාන්ද්‍රණය ඉහළයයි. එම CO2 ජලය සමග ප්‍රතික්‍රියා කර කාබනික් අම්ලය සාදයි. කාබනික් අම්ලය සාදයි. බලන්න ඒ ප්‍රතික්‍රියාව CO2 ධන H2O H2CO3. මේ H2CO3 නැවත විඝටනය වෙනවා H ධන අයනයක් සහ බයිකාබනේට් අයනයක් බවට. දැන් මස්තිෂ්ක සුෂුම්නා තරලයේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලයේ pH අගය අඩු වෙනවා. මේ අනුව H+ සාන්ද්‍රණය වැඩිවීමත් සමග මස්තිෂ්ක සුෂුම්නා තරලයේ pH අගය අඩුවේ. pH අගය අඩුවේ. දැන් දරුවනේ මේ pH අගය අඩුවීම මේ pH වෙනස මේ සංවේදක මගින් වගේම අනාවරණය කරගන්නවා ප්‍රධාන රුධිර වාහිනී වන සංස්ථානික මහධමනියත් ශීර්ෂ පෝෂී ධමනි බිත්තිවලත් ඉන්න විවිධ සංවේදී ප්‍රතිග්‍රාහක මගින්. පැහැදිලිද? අපි ලියමු. මෙම pH වෙනස ප්‍රධාන රුධිර වාහිනී වන මහධමනියේ සහ ශීර්ෂ පෝෂී ධමනි බිත්තිවල වූ සංවේදක ප්‍රතිග්‍රාහක හඳුනා ගනි. ඒ වගේම සුෂුම්නා ශීර්ෂකේ වූ සංවේදී ප්‍රතිග්‍රාහකද මෙම pH වෙනස හඳුනා ගනි. දරුවනේ මීට ප්‍රතිචාරයක් විදිහට මේ සුෂුම්නා ශීර්ෂකයේ ඉන්න පාලක පරිපත මේ වෙනස අඳුනගෙන ඒ අය ආවේග නිකුත් කරනවා ශ්වසන වේගය සහ ශ්වසන ගැඹුර වැඩි කිරීම සඳහා. එතකොට අපිට දැන් මෙතනදී සිද්ධ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්නට ඕනේ. මොකද කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසානේ pH අගය පහළ ගියේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමෙන් වෙන්නේ මොකද්ද? එතකොට මේ බයිකාබනේට් හැදෙන එක අඩු වෙනවා. එතකොට H+ හැදීම අඩු වෙනවා. H+ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ
රුධිරයේ pH අගය නැවත ක්‍රමක්‍රමයෙන් ප්‍රශස්ත මට්ටම වන 7.4 දක්වා වැඩිවීමක් සිද්ධ වෙනවා. දැන් pH අගය අඩු වෙලා තියෙන වැඩි කරන්නයි ඕනේ ප්‍රශස්ත මට්ටමට ගේන්න. මෙයට ප්‍රතිචාර ලෙස සුෂුම්නා ශීර්ෂකයේ වූ පාලක පරිපත ක්‍රියාත්මක වී ශ්වසන වේගය හා ගැඹුර වැඩි කරයි. ශ්වසන වේගය සහ ගැඹුර වැඩි කරයි. එතකොට වෙන්නේ වැඩිපුර ඇති CO2 ප්‍රශ්වාස වාතය මගින් දේහයෙන් බැහැර කර දේහෙන් බැහැර කරලා රුධිරයේ සාමාන්‍ය pH අගය වන pH 7.4 දක්වා pH අගය වැඩි කරයි. ඔන්න ඕක තමයි දරුවනේ මූලිකව සිද්ධ වෙන්නේ. තව කාරණා කීපයක් කියන්න තියෙනවා. මේ ශ්වසන පාලක මධ්‍යස්ථානයේට ඔක්සිජන් සාන්ද්‍රණය මගින් ඇති කරන්නේ ඊටාම සුළු බලපෑමක්. පැහැදිලිද? අපි ඒක ලියමු. ඔක්සිජන් මගින් ශ්වසන පාලක මධ්‍යස්ථානයට ඇති කරනුයේ සුළු බලපෑමකි. දැන් මහදමනි බිත්තියේත් ශීර්ෂ පෝෂී දමනි බිත්තිවලත් ඔක්සිජන්ට සංවේදී ප්‍රතිග්‍රාහක තියෙනවා දරුවෝ. එතකොට ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා පහළ මට්ටමකට පත්වනකොට මේ ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා ආවේග ජනනය කරනවා. ඉතා පහළ ඔක්සිජන් සාන්ද්‍රණවලදී උත්තේජනය වන සංවේදක මහදමනි බිත්තියේ හා ශීර්ෂ පෝෂී දමනි බිත්තිවල ඇත. ඒවා මගින් ජනනය වන ආවේග ශ්වසන පාලක මධ්‍යස්ථානය වෙත ගමන් කරයි. ශ්වසන පාලක මධ්‍යස්ථානය වෙත ගමන් කරයි. එතකොට සුෂුම්නා ශීර්ෂකයට ආවේග ලබා දීලා ශ්වසන වේගය වැඩි කරනවා. ඒකයි සිද්ධ කරන්නේ. එවිට සුෂුම්නා ශීර්ෂකය ආවේග ලබා දී ශ්වසන ශීඝ්‍රතාව වැඩි කරයි. ශ්වසන ශීඝ්‍රතාවය වැඩි කරනවා. දරුවනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ශ්වසන ශීඝ්‍රතාවය නිසි පරිදි පවත්වා ගැනීමට අතිරේක ස්නායු පරිපත විශේෂයෙන්ම වැරෝලි සේතුවෙත් පිහිටලා තියෙනවා. හරි ඒකත් ලියන්න පුළුවන්. ශ්වසන ශීඝ්‍රතාව නිසි පරිදි පවත්වාගෙන යාමට
දායක වන අතිරේක ස්නායු පරිපත වැරෝලි සේතුවේද පිහිටයි. වැරෝලි සේතුවේද පිහිටයි. හරි. එහෙමනම් ආදරණීය දරුවනේ ශ්වසන පද්ධතියට සම්බන්ධ තවත් පරිච්ඡේදයක නිමාවයි මේ සටහන් වෙන්නේ. අපි මෙහි අවසානම පරිච්ඡේදය ඊළඟට සාකච්ඡා කරන්නට නියමිතයි. ඒ තමයි දුම්පානයෙන් ඇතිවන බලපෑම්, හානිකර බලපෑම්, විවිධ ශ්වසනාබාධ සහ ශ්වසන චක්‍රය පිළිබඳව. එහෙනම් ඊළඟ පරිච්ඡේදයෙන් අපි ඒ ප්‍රශ්නාවලිය සාකච්ඡා කරමු. එතෙක් ඔබට සුබ දවසක්.